බුද්ධාභිවන්දන. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද උතුම් පුන් පොහෝ දවස අද දවසේ කළඹු ටෙලිවිෂන් මෙ සඳහා විකාශය ඔස්සේ මේ උතුම් දායකත්ව ධර්ම දේශනාවට සම්බන්ධ වෙලායින් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. විශේෂෙන් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ලලනි පල්ලියගුරු මහත්මිය විසින් හම්බන්තොට කොහොලන් කළ පදිංචි අවුරුදු 92ක් වන එච්.එල්. සුමනාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම සැලසේවා කියන උත්තම ප්‍රාර්ථනයක්. ඒ වගේම කුවේට් සුසර ටීවී අධිපති චතුර සමන්ත හපුතන්ත්‍ර මහත්මාගේ බිරිඳ රෝගාතුරෝ සිටින නිසා ඒ නිලූ සොයිසා මහත්මියට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක්. රසික කුමාරිගේ පියාණන් වන මිය පරලොව ගොස් මාස 2ක් සම්පූර්ණ වන ලයිනල් ජයවර්ධන මහත්මාටත් නිවන් සුවයම සැලසේවා කෙන ප්‍රාර්ථනයක් ඒ පියාණන් ඇතුළු ඔහුගේ පියාණන් වන ඒ හැම දෙනාටමත් ඒ වගේම සංසාරගත වර්ග පරම්පරාගත සියලු මියගේ ඥාතීන්ට පින්දීම මෑණියන් වන දේවි කෞශල්‍යා මහත්මියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම ඉන්ද්‍රාණි කුසුම් මහත්මියට දූදරුවන්ට ඉශාරා මාධවී ඒ වගේම සතේජ් මදුරංග ලහිරු චානක කියන දරුවන් හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම රීටා මාගරට් අම්මා තාත්තා ඇතුළු සියලු දෙනාටමත් ඒ වගේම නන්දා රන්මඩල ඒ මෑණියන් සරත් ප්‍රේමචන්ද්‍ර වීරසිංහ පියාණන් ඇතුළු ඒ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්න. ති මේ රැස් කරගන්න පින විශේසිෙන් ඔබ හැම දෙනාටමත් නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඔබ බුදුන් සරණගිය ධර්මය සරණගිය ශ්‍රාවක සංඝයා සරණගිය තෙරුවන් සරණගිය භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් ශ්‍රාවකයන්ගේ කෙනෙක් වෙන්න පුළුවන්. මේ සිව්වනක් ශ්‍රාවකයන්ගෙන් යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයට පහදිනවනම් ඇත්තටම ඇයි පහදින්නේ. ඇයි අපි බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරන්නේ. ඇයි අපි බුද්ධ ශාසනයට මේ තරං ආස කරන්න. මෙන්න මේ කාරණය ගැන මේ බුද්ධ ශාසනයේ සඳහන් වෙන බොහෝම ලස්සන දේශනාවක් අද අපි මේ ධර්මානු ශාසනාවේදි විශේෂෙන්ම ඔබට සිහිපත් කරලා දෙනවා. ඒ තමයි පහාරාධ කියන සූත්‍රය. මතක තියාගන්න පහාරාධ කියන්නේ දෙව්ලොව හිටපු අසුර දෙවි කෙනෙ. ඒ දිවිය පිරිසේ නායකයා පහාරාධ. ඔබ අහල ඇති සුරාසුර යුද්ධ ගැන. තවතිසා දිවිය ලෝකයේ මේ දෙවිවරු අතර සුර දෙවියන්ගේ නායකය තමයි සක්‍ර දෙවියෝ. බොහෝ සක්‍ර දෙවිය සෝවාන් විච්ච කෙනෙක් සම්මාධිට්ටික දෙවරු කර්ම කරම්පල විශ්වාස කරන පිම්පව් විශවාස කරන සද්ධහා සීල සුතතියාග ප්‍රඥා වඩන බොහෝ සම්මාධිට්ටික දෙවරු මේ සක්‍ර දෙවියන්ට පක්ෂපාතීව ඒ කණ්ඩායමේ සුර පිරිස ඉන්නවා. ඊළකට ඒ දිවිය ලෝකෙම ඉන්නවා
ගැටුමට බරයි. යම් මිත්‍යා දෘෂ්ටික මතවාද පිරිච්ච ගැටුමට බර දේවතා කොටසක්. ඒ අයටකෙන අසුර. ඒ අසුර නායකයෝ දෙන්නෙක් ගැන ධර්මී සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි පහාරාද. ඊළඟ කෙනා තමයි වේප චිත්ති කියන මේ අසුරයෙන්ට. සාමාන්‍ය කෙනෙකුට මේ කාරණය විස්තර කරනකොට ඔබට හිතෙන්න්න පුළුවන් ඉතින් දෙවියන් අතර ගැටුමට බර එවැනි පින් පව් ගැන ලොක විශ්වාසයක් නැතියි කොහොමද දිවිය ලෝක ඉපතුනේ කියලා. මතක තියාගන්න මිත්‍යා දෘෂ්ටික වුණා. බොහෝ පිරිසක් මනුස්ස ලෝකෙ තුළ දැන් ඔබ බලන්න බෞද්ධයෝ විතරද මේ ගුණධර්ම පුරන්නේ දන් දෙන්න කියලා. ලෝකෙ බොහෝ රටවල මිනිස්සු. අනුන්ට උදව්පකාර කරනයි නොයෙක් අපි දන්නවා ඔවුන් සමාජ සේවා සංවිධාන පිහිටවාගෙන නොයෙක් චැරිටි සර්විස් සකස් කරගෙන. ඔවුන් සමාට වැඩිහිටියන්ට උදව් කරනවා ලෝකෙ කොහේ අරි ගංවතුරක් විපතක් වුණහම් මිනිස්සුන්ට උදව් කරනවා. අද ලෝකෙ ඉන්න ඉහළම ධනවත්ම පුද්ගලයන් අතර ගත්තා. ඔවුන් තමන්ගේ ආදායමෙන් කොටසක් වෙන් කරලා වකුගඩු රෝගීන් වෙනුවෙන් ඊළඟට ලොයි කප්‍රිකා වගේ නොයි රටවල දුක්විදින අසරණ මන්ද පෝසනයෙන් ඉන්න දරුවන් වෙනුවෙන් ඊළඟට නොයික් සැත්කම් වෙනුවෙන් එහෙම උදව් කරන බොහෝ පිරිසක් ලෝක ඉන්නවා. එතකොට සතයකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනම්. ඔය වගේ මිනිස්සු බොහෝ විට පින් දහම් කරනවා ඔවුන්ට ධර්මාවබෝධ නිවන් අවබෝධ කර ගැනීම ගැන දැනුමක් නෑ. හැබැයි ඔවුන් අනුකම්පාව කරුණාව මෛත්‍රිය මනුස්ස ගුණ ධර්ම තුළ මිනිස්සුන්ට උදව් කරනවා දන් දෙනවා. අනුන්ට පිහිට වෙනවා. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ගුණධර්ම රැකගෙන ජීවත්වෙනවා. ඒව පින්කං එවැනි පිම් බලවත් වෙලා සුගති යනව බොහෝ පිරිසා. එතකොට අපි කතා කරේ දිවිය ලෝක ඉන්නවා සුරාසුර දේවතාවරු. මේ අයගෙන් අසුර පිරිසේ නායකෙක් තමයි පහාරාධ කියන කෙනා. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ බොහොම විවේකෙන් උන්වහන්සේ භාවනා කරමින් හුද කලා වැඩ සිටියා. ඔය වෙලාවේ පහාරාධ කියෙන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් ඇවිල්ල වන්දනා කරලා එකත් පසකින් ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහනෝ. ඒ තමයි සාමීනි භාග්‍යතුන් වහන්ස මේ බුද්ධ ශාසනය තුළ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව මේ තරන් ශාසනයට ආස කරන්න. මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්න ඇයි කියලැහෝ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ පහාරාධ ප්‍රශ්නයක් අහන්නේ ස්වාමීනී මේ බුද්ධ ශාසනය තුළ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා ඒගැන ගිහි පැවිදි තිරුවන් සරණ ගිය සීලාදී ගුණධර්ම වඩන ගිහි පැවිදි මේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරන්නේ ආස කරන්නේ මොකද කියලා හන. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ එක එල්ලේම පිළිතුරු දුන්නෑ. බුදුර කෙනෙක් අහන ප්‍රශ්නවලට පිළිතුරු සපයන බොහොම ලස්සන ක්‍රමයක් තියෙන. සාමාන්‍යෙන් බුදු කෙනෙකුට ප්‍රශ්න අහන කෙනාගේ නුවන ඔහුට වැටහෙන ස්වභාවය ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම මේකට දෙන පිළිතුර ඔහුට අවබෝධයට උපකාර වෙනවද මේ සියල්ල බුදු කෙනෙක් ඒ ප්‍රශ්නය අහන කෙනා තුළින්ම වටහා ගන්න. සමහර කෙනෙක් ප්‍රශ්න අහනවා ඒ කෙනාට එක එල්ලේම පිළිතුරු දුන්නොත් ඔහුට ධර්මාවබෝධය පිණිසේක උපකාර වෙන. බුදුරජාණන් වහන්සේ නිවනට අදාළ ධර්මාවබෝධයට අදාළ එවැනි ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු සපේනවා. ඒකට ධර්මය කෙනවා ඒකාන්ස ව්‍යාකරණය පඤ්ඥා කියලා. සමහර අය ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට එක එල්ලේ පිළිතුරු නොදී ඒ ප්‍රශ්නය කොටසෙන් කොටස බෙදනවා. බෙදලා කොටස විස්තර කර දහම් දෙසනවා. ඒකට කෙනා විභජ්‍ය ව්‍යාකරණය පඤ්ඥා. කොටස් වසයෙන් බෙදමින් විස්තර කරමින් දහම් දෙසනවා. ඊළඟට සමහරය ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ පෙරලා ඒ අයගෙන් ප්‍රශ්නහන. දැන් අපි හිතම කවුරුවරි අහනොසාමීනී මෙන්න මේක කොහොමද. එදකොට එයාගෙන් පෙරලාහන හරි මං ඒකට උත්තරේ දෙන්න කලින් ඔබ කියන්න කොහෙනම් මෙන්න මේ විදිහට ඔබ මෙහෙම කොහොමද අන්න ඒ වගේ යාගෙන් අහනම්. එතකොට එයා තුළින්ම එයාහපු ප්‍රශ්නයට උත්තර එයා තුළින්ම මතු වෙලත්වෙනවා.
බුදුරජාණන් වහන්සේගෙත් ඔය වගේම ක්‍රමවේදයක් තින එකටකින පටිපුච්ච ව්‍යාකරණය පඤ්ඥා කිය. දැන් පහරාද බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පහරාදකෙන් පෙරලා ප්‍රශ්නයක් අහනු. පහරාද ඔබ අහු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් ඔබ මට මේකට උත්තර දෙන්න කියෝ. අසුරයන් වන ඔබ දෙව්ලොව ඉදං මහා සාගරයට සිත්තලවාගෙන වාසය කරන්නේයයි. මහමුහොදට මේ තරම් ඇලුම් කරන්නේයයි. මෙච්චර මහා සාගරයට ආස කරන හේතු මොනවද කියලා ඔබ ඉස්සරලයික කියන්න කිය. ඔන්න අපිට තව කාරණයක්. ඒ තමයි දෙව්ලොව ඉන්න අසුරයන් මහමුහොදට ඇලුම් කරනු. මහා සාගරයට ආස කරනවා සාගරයේ තුළ සිත්තලවාගෙන වාසය කරන. අන්න ඒකට හේතු කීපයක් තියෙන දැන් බුදුරජාණන් වහන්සේ අහන්නේ ඔබ ඉස්සල්ලා ඒක කියන්න. ඔන්න පහරාද පිළිවලින් කියාගෙනන ස්වාමිනි හෙමනං ඔන්න මන් තතාගතයන් වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. අසුරයන් වන අපි මහා සාගරයට ආස කරන පළවෙනිම දේ තමයි මහා සාගරය පිළිවලින් ගැඹුර කරා යන නිසා මහා සාගරයට අපි ආසයිකිව. ඔබයි කින් එක මතක තියාගන්න. මහා සාගරයේ පිළිවලින් ගැඹුරට යනු. දැන් බලන්න ඇත්තද බොරුද කියලා. ඔබ ලිඳවල් දැකල ඇතිනේ. එතකොට වෙරලට ගිහිල්ලා පහළ බලනකොට අරනිකල් ලිදක් වගේ අගාධයක්ද තියෙන්නේ. මුහුද කියන්න එහෙම තැනක් නෙමේ. ක්‍රමාණකුල ටික ටික ගැඹුරට යන. ඒ මහා සාගරයේ තුළ මේ ලක්ෂණය කොහෙම් බැලුවත් හැම තැනකම් පිහිටලා තියෙනවා. ටික ක්‍රමාණුකූලෝ ගැඹුර කරායන තැන. මහා සාගරය කියන්න. අන්නේ ලක්ෂණයේ මහා සාගරයේ තියෙන නිසා අසුරයන් ආසයි කෙන එකෙන ඔවුන් ඇලුම් කරන කාරණා. ඔන්න පළවනි එක තමයි ක්‍රමාණුකූලව ටික ගැඹුර කරායනවා මහා සාගරයේ. ඒ නිසා අසුරයන් ආසයි. දෙවනියට කෙන සාමීනී භාකතුන් වහන්ස මහා සාගරය කියන්නේ වෙරල සීමා කරගත්ත දෙයක්. ලෝකෙ කොහෙන් ගත්තත් සාගරයේ සීමාව තමයි වෙරල. මහ මුහුද වෙරල ඉක්මුවන්නේ. ඒ නිසාපි මහා සාගරයට ආසයිකිව. ඒක තේරුම තමයි ලෝකෙ කොහෙන් ගත් සමහරලාවට මුහුදු කාදනය වෙලා මුහුදයම් කිසි ප්‍රමාණයකට ඉස්සරට වඩායම් ප්‍රමාණයකට ගොඩබිම පැත්තට ඇවිල්ල තියෙන පුළුවන් හැබැයි කොහෙන් ආවත් වෙරලක් තියෙනවා. මහා සාගරයේ සීමාව තමයි වෙරල. බලන්න ලෝකෙ හැම තැනකම ගිහාම වෙරල තීරයක් තියෙනවා. ඒ වෙරල තීරේ තමයි සාගරයේ සීමාව පටන්ගන්න. අන්නේ නිසා මහා සාගරයට ආසයි. දැම් මේ අසුරයන් දකින දේවල්ලේ. මහමුහුද පිළිවලින් ගැඹුර කරායන නිසාපි මහා සාගරයට ආසයි. මහා සාගරයේ වෙරල සීමා කරගෙන පවතින නිසා මහා සාගරයට අපි ආසයි. තුන්ගනි කාරණය කෙන ස්වාමිනී භාගතුන් වහන්ස මහමුහුද කියන්නේ මලකුණු රඳින් නැති තැනම්. මහා සාගරයේ මලකුණු ගොඩ ගහනු. ඒ නිසා අපි මහා සාගරයට ඇලුම් කරනවා ආස කරනවාකි. දැම් බලන්න ඒ කාරණී ඔබ දැකල ඇති සමහරු මුහුදේ ඔය රැල්ල පාගන්න කියල මුහුද ගහගෙන යනයින්න. සමාට බෝට්ටුවක් පෙරලිලා මැරෙන්න්න පුළුවන් නැවක් ගිලිලා. සමාට කවුරුහරි අප හිතම හතුරෙක් කෙනෙක් අරගෙන ගිහිල්ල බෝට්ටුවකින් හරි ගෙනහිල්ලා මරලා මුහදර දාලාව කියලා හිතන් තල්ලු කරලා. එයාගේ මලකුණ දවසක් දෙකක් තුනක් ගියත් දවස් දෙක තුනකට පස්සේ හරි කොහි හරි වෙරලකට ගොඩ ගහනවා. මහා සාගරයේ මලකුණු රඳින්නේ. මලකුණ මහා සාගරයෙන් ගොඩට ගහන. ඒක මුහුද තියෙන ආශ්චර්යමත් කාරණයක්. ස්වාමිනී ඒ නිසා මහා සාගරයට අපි ආසයිකි. ඊළඟට කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මේ මහා සාගර ජලය කොහෙන් ගත්තත් එකම රසයයි. ඒ නිසා අපි සාගරයට ආසයි. දැන් බලන්න ලංකාවේ කොයි කෙලවරකි ලෝක සිතියම ගත්තොත් ලංකාව මහ විශාල රටක් නෙමෙයිනේ. අපි ගමනික ලංකාවේ කොයි කෙරවලකින් මුහුදු වතුර ටිකක් අරගෙන දිව ගාලා බැලුවත් ලවණ රසයයි. ඔබ ලෝකෙ තව කොහේ රටකට ගිය වෙලාවක වෙනත් රටකට ගියා මුහුදක් අයිනට ගියා මුහුදු වතුර ටිකක් කරම් බලන මේ මොනවගේ ඒත් අර රසමයි. උත්තරද්‍රවේ දක්ෂිණද්‍රවේ පැත්තෙන් ගත්තත් ලෝකෙ කොයි රටක කොයි කෙලවරෙන් ගත්තත් සාගර ජලය එකම රසයයි. ලවණ රසයෙන් යුක්තයි. ඒ නිසාපි මහා සාගරයට ආසයි කියෝ. ඔන්න දැන් කාරණා කීපය.
ඊළඟට මේ පහාරාධ කියන සාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය විතරක් නෙමේ. මේ සාගරයට නොයේ ගංගායනවා. ගංගා යමුනා අචිරවතී සරභූ මහී විශාල ගංගාව. ඒ කාලෙ දමදිව තිබ්බ පංච මහා ගංගා. ගංගා යමුනා අචිරවතී සරභූ මහී කෙන මේ විශාල ගංගා ඇවිල්ල මහා සාගරයට වැටෙනවා. හැබැයි ඒව වැටෙන්නේ එන්න එක නංගොලි මිනිස්සු කිනවා මේ යන්නේ ගංගානංගඟ. මේ යන්නේ සරභූ කියන ගඟ ඔය යන්නේ. ඔය යන්නේ මහී කියන ගඟ. දැන් අපි ලංකාවේ ගන්න මහාවැලේ කැලනි කලු වලවේ ඔය ගංගා කක් මිනිස්සු කින ඔය යන්නේ කැලනි ගඟ. ඔය යන්නේ මහාවැලි ගඟ. දැන් මේවා මුහුදට වැටුනට පස්සේ මුහුදේ තැන් තැන්ගොල වෙනම තියෙනවා. මේ තියෙන කැලනි ගඟේ වතුර. මේ තියෙන්නේ මහාවැලි ගඟේ වතුර. මේ තියෙන ගංගානං ගඟ මේ හරිතිය. මහා සාගරය තුළ වෙංවෙංග නෑකිව. ඒ ඔක්කෝම වැටුනට පස්සේ අර ලවන රසයෙන් යුක්ත පොදු සාගර ජලය බවටම පත්වෙනවා. මොන නමකින් මොන ගම්මානවලින් කොහෙන් ආවත් මුහුදට වැටෙනවා සමගම පැරණි නංගොත් අතහැරලා සාගර ජලය බවට පත්වෙනවා. ඒ නිසාපි මහා සාගරයට ආසයි කියව. ඊළඟ එක තමයි පහරාධකින සාමීනී භාග්‍යතුන් වහන්ස කොච්චර වැස්සත්. මොන තරං ගංගා ගලාගෙනාවත් මහා වැසි ඇද හැලෙනවා විශාල ගංගා ගලනවා. ඇ බලන්න ගංගාවල් හැම වෙලාම මේ වතුරක මහා විශාල ජල කඳවල් යන්නේ මහ මුහුදට සාගරයට. ලෝකෙ පුරාම හැම්ම තැනකින්ම ජලය ගලාගෙන මහා සාගරයට යනවා. ඒ කොච්චර ගංගා ගලාගෙන ගියත් කොච්චර වැස්සත් සාගර ජලයේ අඩු බවක් වැඩි බවක් පේනෑ කියව. ඒ කියන්නේ දැන් අපිට ඔබ නිකං හිතන්න ඔබට හිතෙනවද වහින දවසට අදනම් වහිනවා මුහුද උතුරයි දන්නෑ කියලා. එහෙම හිතෙන්නේ වැස්ස කියල මුහුද උතුරන්නේ. හැබැයි ඇලක් ගංගාවක් කානුවක් උතුරලා යන්න පුළුවන්. හැබැයි මහා සාගර ජලයේ කොච්චර වතුරාවත් උතුරන්නේ අඩු බවක් වැඩි බවක් පේන්නේ. ඒ නිසා ස්වාමිනි අපි මහා සාගරයට ආසයි කියෝ. දැන් ඔයි කියන්නේ පහාරා දරාසුර නායකය. දැන් කාරණ ගොඩා. තව කරුණක් කියන සාමීනී භාග්‍යතුන් වහන්ස මහා සාගරයේ කියන්නේ සම්පත් සාගරයක්. මේ මහමුහුද තුළ වටිනා වස්තුව තියෙනවා. මුතු මැනික් සක්ෂිලා වෙරලුමිනි ඒ කාලෙ තිබ වටිනාම වස්තුව. මුහුද තියෙනවා වටිනා මුතු මැනික් වර්ග වෙරලු මිනි කියන මානික්කය. එතකොට මේ වගේ වටිනා මැනික් වර්ග තියෙන මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. ඒවා මිනිස්සුන්ට වඩා දිවිය ලෝකෙයින්න අසුර දෙවියම් දෙව්ලොව ඉදා මුහුද දිහා බලනකොට ඔවුන්ට පේනවා මුහුදු පතුල තියෙන වටිනා වස්තුව. ඒ නිසා ඔවුන් මහා සාගරයට ආස කරනවා ඇලුම් කරනවා කිය සාගරයට සිත් තලවාගෙන වාසය කරනවා. ඊළඟ කාරණය අවසාන 8 වෙනි කාරණය. පහාරාධකින සාමීනී භාග්‍යතුන් වහන්ස මහා සාගරයේ කියන්නේ අද්භූත ගුහාවක් කියව. මේ මහා සාගරයේ තුළ විශාල ශරීර ඇති අමනුස්්‍යයන් ඉන්න. ඔන්න අපි නොදන්න දෙයක්. අපි දකින්නේ මාලු විශාල මාලුව කෙනෙක් හිතයි ලොකුම මාළුව තල් මහා විශාලයි මෙච්චර විශාල සත්තු මහමුහුද ඉන්නවා. ඒ අපි දකින්නේ ගොරෝසු ශරීර තියෙන මේ මාළු අරග. හැබැයි බුදු හාමුදුරුවන්ගේ මේ ධර්මය සඳහන් වෙනවා පහාරාධකින සාමීනී භාග්‍යතුන් වහන්ස සමහර අමනුස්්‍යය ඉන්නවා. ඔවුන්ගේ ශරීර ප්‍රමාණ යොදුන් 100ක් කින යුදුනක් යන සැතපුම් 16ක්. එදකොට නිකම් ප්‍රමාණ හිතාගන්නපු. කොච්චර විශාල අමනුස්්‍යය මුහුද ඉන්නවාද කියලා. සමහර අමනුස්්‍යයන්ගේ ශරීර යොදුන් 200 300 400 තරම් විශාලයිකෙන. එවැනි මහා විශාල අද්භූත ශරීර ඇති අමනුස්්‍යයෝ මහා සාගරය තුළ ජීවත්ත නොවන් එහා මෙහා යන වතුර ඇතුළේ මුහුදේ අපිට පේන්න ඒවා. එතකොට අන්නේ නංවල ඔන්න බලන්න ඔබට තේරුම් ගන්න පුළුවන් තිමි තිමංගර තිමිර පින්ඩල නාග අන්න නාගලෝකේ ඔබහල ඇති නාගලෝකේ. ඒ නාග කියන්න මේ අපි දකින මේ සාමාන්‍යයෙන් තිරිසංගත සරප කොටස නෙමේ. නාග ලෝකයට අයිති නාගයෝ මහා සාගරී තුළ ඉන්න. ඊළඟට අසුර ඒ ඇන අපාය කොටසක්. නිරය තිරිසන් ලෝක ප්‍රේතලෝක අසුර අපාය සතර අපායෙන් එක. මේ අසුර කියන අමනුස්ස කොටස අපායගතව ඉන්න කොටස මහ මුහුදේ උපදීන අමනුස්ස කොටසා.
එතකොට මෙන්න මේ අත්භූත ශරීර ඇති මේ සත්වයන්ගේ ස්වභාවය දිවිය ලෝක ඉන්න දිවි අසුරයන් දකිනවා. දැකල මහා සාගරයට සිත් තලවාගෙන ඔවුන් ආසේක නොමික මහ පුදුම තැනක්නෙ කියලා. ඔන්න ඔය කරුණුවට පහරාද බුදුරජාණන් වහන්සේට කියනවා. කියලා කිව ස්වාමීනී හෙමනං ඔන්න අපි. මහා සාගරයට අසුරයන් හැටියට අපි ආස කරන ඇලුම් කරන කරුණුවට ඔන්න ඔබ වහන්සේ ඉදිරියේ කිව්ව. දැන්වත් කියන්න කිය ඔබහන්සේ. ඔබහන්සගේ ශ්‍රාවකයන් වන මේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් මේ තරම් බුද්ධ ශාසනයට ආස කරන්නේයයි. මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේයයි. මෙච්චර බුද්ධ ශාසනයට ආසාාවෙන් සිත් තලවාගෙන මේ ධර්ම මාර්ගය වඩන්නේ ඇයි කියලා ස්වාමිනි භාග්‍යතුන් වහන්ස මට දැන්වත් කියන්න කිව්. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන ආශ්චරිමත් ස්වභාවය බලන් අර පහරාද කියපු කරුණුම බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයට ගලපනු. ගලපලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවේ ගැන ඔබත් අයිති. පැවිද්දෙක් නං ඔබත් අයිති ගිහියෙක් නං ඒත් ඔබයිති. එක්කො භික්ෂුවක් එක්කො භික්ෂුණයක් එක්කො ගිහි උපාසක එක්කො ගිහි උපාසිකාවක් ඔය අයි තමයි බුද්ධ ශාසනයන්න සිව්වනක් ශ්‍රාවකයෝ. එතකොට ඒ අයි බුද්ධ ශාසනයට ආස කරන ඇලුම් කරන හේතුව ඔන්න පළවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරන පළවෙනි කාරණය මහා සාගරයේ පිළිවලින් ගැඹුර කරායන නිසා ඔබ ආසයි කියල. අසුරයන් ඇලුම් කරනවා. පහරාද මගේ බුද්ධ ශාසනයක් පිළිවලින්ම ගැඹුර කරායන දෙයක්. මහා සාගරය වගේමයි. ඒ නිසා මගේ බුද්ධ ශාසනයට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් ආස යැලුම් කරනවා. මේ බුද්ධ ශාසනය කියන අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියව. පිළිවලි මේ පටන් ගන්නකොටම රහත්වෙනවා නෙමේ. සමහරු ඉතන්ගෙන බණක් අහපු ගම රහත්වී කියලා. කාලය දැන් බුද්ධ ශාසනය කෙටියෙන් අහල රහත් වෙච්චා ඉන්න හැබැයි ඒ අයගේ ජීවිත කතාව බලපු හම කල්ප ගණන් සසරි ගුණ පුරපු අය. ඒ නිසා පටන් ගන්නකොටම රහත්වෙනවා නෙමේ. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඉස්සල්ලා කර්ම කරම් පල විශ්වාසයෙන් ලෞකික සම්මාධීට්්‍ය ඇති කරගෙන තිසරණ සරණයනවා තෙරුවන් සරණ පිහිටන. ඊට පස්සයාගේ අරමුණ තමයි ලෝකෝත්තර සම්මාධිට්්‍යය චතුරාරි සත්‍ය අවබෝධ කිරීම. එයා ඒ වෙනුවෙන් ධර්ම මාර්ග වඩනවා සද්ධානුසාරී ධම්මානුසාරි වෙන අන්න ටිකක් ගැඹුරට යන. ඊට පස්සේ තමයි යා සෝවාන් වෙන්න තව ටිකක් ගැඹුරට යන. සකදාගාමී මාර්ගය වඩනවා සකදාගාමී පලට පත්වෙනවා තවත් ගැඹුරට යන. අනාගාමී මාර්ගයේ වඩලා අනාගාමී පලට පත්වෙනවා තවත් ගැඹුරට යන. අරහත් මාර්ගය වඩලා රහත්වෙන අන්න ගැඹුරටම යන. මේ බුද්ධ ශාසනය කැනෙ පිළිවලින් ගැඹුර කරා යන වැඩ පිළිවෙලක් හරියට මහා සාගරී ගැඹුරට යනවා වගේ. අන්නේ නිසා පහරාද මගේ ශාසනයට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් ඇලුම් කරනවා ආස කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. දැන් මේ බණහන ගමන් ඔබත් හිතන් දැන් මමත් බෞද්ධයෙක්න. මමත් බුද්ධ ශාසනයට පැහැදුනා නම් ඇත්තට මං පැහැදුනේ මේවා දැනගෙනද. මං මේ බුද්ධ ශාසනය තියෙන ක්‍රමාණුකුල වැඩ පිළිවල වටහාගෙන ශාසනයට පැහැදුනාද කියල ඔබම හිතන්න. දෙවනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරනවා මහා සාගරයේ වෙරල ඉක්මුවන්නේ ලෝකෙ කොහෙන් ගත්තත් සීමාව තමයි වෙරල. ඒ නිසා අසුරයන් මහා සාගරයට ආසයි කියල. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි. මගේ බුද්ධ ශාසනයත් වෙරල ඉක්මුවන්න ඇකිව. මේ බුද්ධ ශාසනයේ වෙරල තමයි සීලය. සීලය සීමා කරගත්ත ශාසනයක්. සිල්වතුන්ටම ප්‍රතිඵල ලබන්න පුළුවන් ශාසනයක් මේක. මේ බුද්ධ ශාසනයේ සිල්වතුන්ගේ ශාසනය. ඒක හරියට වෙරල වගේ වෙරල තමයි සීමාව මහාසාගර ඒ වගේ තමයි ශාසනයේ සීමාව තමයි වෙරල් සිල්වත්කම. සීලේක පිහිට ගන්න බැයි නං ශාසනය උතුම් මිනිස් ගුණ ධර්ම කිසිවක් ලබන්න බෑ. ඒඇන වෙරල ඉක්මවාගෙන තමයි සාගරයට යන්න තියෙන. වෙරල්ලට එන්න බැරි කෙනාට මුහද පාගන්න පුළුවන්කමක් නෑන ගෙදර ඉඳන් කඳක් උඩයිද. එතකොට ඒ වගේ සීලේක පිහිටපු කෙනාම තමයි
සද්ධානුසාරී වෙන්නේ. ධම්මානුසාරී වෙන්නේ. සෝවාන් වෙන්නේ. සකදාගාමීනේ අනාගාමීනේ රහත් වෙන්නේ. සමාධියක් ප්‍රඥාවක් ලබන්නේ. සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩෙන මාර්ගයක්. බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරයේ වගේ නම් මේ ශාසනයේ තියෙන උතුම් මිනිස් ගුණ ධර්ම සියල්ල ලැබෙන්නේ සිල්වතාටමයි කියව. අන්නේ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මගේ බුද්ධ ශාසනයට බොහෝම ඇලුම් කරනවා ආස කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඔන්න ඔබ පහදින්න ඕන දෙයක්. බුද්ධ ශාසනය කියන්නේ සිල්වතුන්ගේම ශාසනය. කෙනෙක් සිවුරක් පොරෝගෙන ඉන්න පුළුවන් සීලයක් නැතුව. හැබැයි යා ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. ගිහියෙක් ඉන්න පුළුවන්. සිල් රෙදි පොරෝගෙන බොරුවට පන්සිල් ගන්න හැබැයි පංච දුෂ්චරිතය මේ දෙනවා. එයා ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. සිල් රෙද්ද නෙමෙයි සීලේ ශාසනය පිහිට. ඒ නිසා ඔහු සිල් ඇඳුම් ඇඳගෙන උපාසකයා වගේ සිල් රඟ පාන්න පුළුවන්. හැබැයි ඔහුට සීලයක් නැත්නම් ඔහු ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. ඔහු ශාසනින් එළිය ඉන්න කෙනෙක්. අන්නේ නිසා මේ බුද්ධ ශාසනයේ ලබන්න පුළුවන් සියලු උතුම් මිනිස් ගුණ ධර්ම ලැබෙන්නේ සිල්වතාටමයි. අන්නේ නිසයි කියව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ ශාසනයට මේ තරම් ඇලුම් කරන්න ආස කරන්න. ඔන්න දෙවනි කාරණය. තුන්ගනි කාරණී බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරන ඇලුම් කරන කාරණයක් මහමුහොදේ මලකුණු රඳින්නේ මලකුණු ගොඩ ගහන මුහොදේ. ඒ නිසා මහා සාගරයට අසුරයන් ඇලුම් කරනවා ආස කරනවා කියලා ඔබ කිව්වා. මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයිකි. මගේ බුද්ධ ශාසනයත් මලකුණු රඳින්නෑ කිය මලකුණු ගොඩ ගහන. මේ බුද්ධ ශාසනයේ මලකුණ තමයි දුස්සීල වෙන කෙනා. එයා හරියට මලකුණක් වගේ ශාසනින් එලියට විසි වෙලා යනෝකි. එකන මේ වගේ දැන් අප හිතම කෙනෙක් ඔන්න උතුම් සීලේක පිහිටනවා. මං කොහොම හරි මේ උතුම් සීලේක පිහිටලා මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියෙන දැඩි අධිෂ්ඨානය සීලේක පිහිටනවා. එයා උතුම් අධිෂ්ඨානය සීලේක පිහිටලා භාවනා කරනවා පින් කරනවා ගුණධර්ම පුරනවා වීරිය වඩනවා. ඔහොම කාලයක් ධර්ම මාර්ගය වඩාගෙන ගිහිල්ලා මෙන්න මෙයා දුස්සීල වෙනවා. මෙයා ධර්මයෙන් ඈතට යනවා. මෙයා සීල විපත්තියකට පත්වෙන. ඒ සැනින් එයා ටික දුරක් කර මුහදට දැන් වෙරල ඉක්මාගෙන සීලක පිහිටල ටිකක් දුර ගිය කෙනෙ ගැබුරට ගිල්ලන ටික දුරක් ගිය කෙනෙක් මගදි දුස්සීල වෙච්චකම මගදි මැරුණ වගේ මලකුණ ඊට පස්සේ ශාසනය සාගරයට අයිති නෑ සාගරින් ගොඩ ගහනව මලකුණ. ඒ වගේ දුස්සීල වෙන කෙනා බුද්ධ ශාසනින් එලියට විසි වෙලායනවා කිය. බෙරලට ගොඩ ගහනවා. අර සාගරී තියාගන්නෑ මලකුණු. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් ඔය වගේමයි. අන්නේ නිසයි භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්න කිය. ඒ නිසා මතකතියාගන්න පිංහතුනී ඔබ ශාසනයට පහදිනවානම් පහදින්න ඕනෑ ශාසනයේ තියෙන පිරිසිදු ලක්ෂණ දැකලා. හැබැයි යම් කිසි කෙනෙක් අපි හිතම ගිහියෙක් වෙන්න පුළුවන් උපාසක උපාසිකාවක් විදිහට පැවිද්දෙක් වෙන්න පුළුවන් සිවුරු දරාගෙන වැරදි වැඩ දුස්සීලකං කරනවා නම් මතකතියාගන්න ඒ අය ශාසනයට අයිති නෑ. අර මලකුණු වගේ ශාසනින් ගොඩ ගහපු අය එලියට ඒ අය ශාසනයට අයිති නෑ. නිසා ඒවා දැකලා ශාසනයට අපහදිනවා කියන ඔබ ධර්මය දන්න නැතිකම. ඔවුන් කරගන්න කර්මාරගෙන ඔවුන් යයි. හැබැයි ඔවුන් ශාසනයට අයිති නැති අය. අන්න ඒක නිවරදිව තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා සාගර ජලය කොහෙන් ගත්තත් එකම රසයයි. ඒ නිසා අසුරයන් මහා සාගරයට ආසා යැලුම් කරනවා කියල ඔබ කිව්වා. දැම් බලන්න ඔබට ඔය අත්දැකින් ඇතිනේ ඔබ කොහෙ හරි මුහද නාන්න ගිහිල් හරි කොහෙන් හරි ඔබ දන්නවා මේ මුහුදු වතුර කොහෙන් ගත්තත් එකම රසයයි ලවන රසයෙන් යුක්තයි. ලෝකෙ කොහෙන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් මහා සාගරය වගේ. මේ ශාසනය කොහෙන් ගත්තත් ශාසනයේ පුරාම තියෙන්නේ එකම රසයක්. ඒ තමයි කිව විමුක්ති රසය. මේ මුළු බුද්ධ ශාසනයේ පුරාම විමුක්ති රසයෙන් යුක්තයි. ඒක වටිනාකම දන්න නිසා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරනු. ශාසනයට මේ තරං ආස කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදා.
ඒ නිසා පිංගතුනි මතක තියාගන්න බුද්ධ ශාසනයට ඇලුම් කරන්න නම් බුද්ධ ශාසනයට ආස කරන්න නම් යම් කිසි කෙනෙක් ශාසනයේ තියෙන වටිනාකම තේරුම් ගන්නට ඕන. දැන් බලන්න ඔබ බණහනවා. ඔබ මේ බණ අහනකොට ධර්මය අහනකොට ඔබට විමුක්ති රසයක් දැනෙන්නේ නැද්ද? ආසාවක් ධර්ම ආස්වාදයක් උපදිනවා. ඊළඟට ඔබ අපි ගමු දේශනා ගත්තු කොච්චර බණ අහලා ඇද්ද? ඊළඟට අන්තර්ජාලයෙන් ගත්තා සමහරට බණ පොතක් කියවනවා. සංයුත්ත නිකායට අදාළ සූත්‍ර දේශනාවක් කියවනවා. අංගුත්තර නිකායේ දේශනාවකින් බණක් අහනවා. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් දීඝ නිකායේ බුදුහාඳුරන්ගේ දීර්ඝ දේශනා ඇතුළත් කොටසෙන් බණක් කියන. එතකොට මේ දේශනා 84000ක ධර්මස්කන්ධේ කොහෙන් ගත්තත් මුළු ශාසනයේ අර හැම දේශනාවක් තුලම දකින්නේ ඒ ධර්මයේ පුරාම දැනෙන්නේ විමුක්ති රසයමයි කියව. ඒ නිසා මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බොහොම ඇලුම් කරනවා ආස කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔන්න කාරණා 4ක්. පස්වෙනි එක තමයි කොයි තරම් ගංගා ගලාගෙන ආවත් පැරණි නංගොත් වලින් ගංගා යමුනා අචිරවතී සරබූ මහි ඒ කාලේ තිබ්බ විශාල පංච මහා ගංගා. මේ එක එක නංගොත් වලින් ඇවිල්ලා මුහුදට වැටෙනකොටම සාගර ජලයේ බවට පත් වෙනවා. වෙන වෙනම නෑ. ඒ ඔක්කොම පොදුවේ සාගර ජලය. ලංකාවේ හිතන්න ගංගා අපේ රටේ තියෙනවා මහවැලි, කැලණි, කලු, වලවේ ඔය මොන ගංගාව ආවත් මුහුදට වැටුණට පස්සේ ඒ නංගොත් ඔක්කොම අතහරිනවා. අපි කියනවා මෙතනින් එන්න ඔය හරහා එන්න ඔය කළු ගඟේ ඔය අතුරු ගංගාවක්. ඔය කළු ගඟ යන්නේ ඔය මොන ගඟ කොයි විදිහට ආවත් මුහුදට වැටෙනකොට ඔක්කොම සාගර ජලයේ බවට පත් වෙනවා. ඒක තමයි මහා සාගරය තුල තියෙන ආශ්චර්ය ලක්ෂණය. බුදුහාඳුරු කියනවා පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේමයි කියනවා. නොයෙක් නංගොත් වලින් ශාසනයට එන අය ඉන්නවා. කෙනෙක් උපදිනවා රජ පවුලේ. ශාස්ත්‍රීය රාජ කුලේ ශාස්ත්‍රීය රාජ පවුල් වල හැදිලා වැඩිලා ඒ අය ඇවිල්ලා පැවිදි වෙනවා. තව කෙනෙක් උපදිනවා තවත් එක්කෝ වෙළඳ කුලයක. එක්කෝ සාමාන්‍ය ගමක උපදිනවා. ඒ කාලේ තිබිච්ච සම්පහත්යයි සම්මත කුලයක ශූද්‍ර කුලයක උපදිනවා. ඔබ හරියට සුනීත සෝපාක වගේ අය පැවිදි වුණා. එතකොට මේ වගේ එක එක පවුල් වල වර්තමානයේ ඔබ නිකන් හිතන්න ලංකාවේ කොච්චර උඩ රට පහත රට කුල කොච්චර කුල තියෙනවද? මොන කුලේ මොන ගෝත්‍රෙ කොහේ හිටියත් ඒ ඔක්කොම අර ගිහි කාලේවා තියෙනවා. පෘථග්ජන ලෝකේ තියෙනවා. අපි අසවල් කුලේ, අපි උඩ රට, අපි පහත රට, අපි මේ ජාතිය, අපි මේ කුලේ, අපේ තාත්තා මෙහෙමයි, සීයා මෙහෙමයි. ඔය ඔක්කොම කුලමාන ඔක්කොම තියෙන්නේ පෘථග්ජන ලෝකේ. හැබැයි කෙනෙක් බුද්ධ ශාසනයට ඇතුල් වෙනකොට ඒ පැරණි නංගොත් සියල්ල අතහැරලා දැන් හිතන්න පැවිදි වෙනවා කියලා. මොන කොහෙන් ඇවිල්ලා පැවිදි වුණත් පැවිදි වෙන්නේ සියලු දෙනා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. සියලු දුකින් නිදහස් වෙලා නිවන් අවබෝධ කර ගැනීම පිණිස මාව පැවිදි කරන සේක්වා කියලා පැවිදි වෙනකොට කුඩා වූද මහත් වූද ඥාති සම්බන්ධතා නංගොත් ගිහි නම් පැවිදි නමට එන්නේ නැහැ. ගිහි වාසගම් ඒවා ඔක්කොම අතහැරලා ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන කොටසට වැටෙන්නේ. ඒ පැවිදි වෙන සියලු දෙනා පොදුවේ හඳුන්වනවා ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. ශාක්‍ය පුත්‍ර බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන්, බුදුරජාණන් වහන්සේගේ දරුවන් වන ශ්‍රමණයන් බවට පත් වෙනවා. ඒක හරියට එක එක නංගොත් වලින් එන ගංගාවල් සාගරයට වැටෙනවත් එක්කම සාගර ජලය වෙනවා. පරණ නංගොත් අතහැරලා සාගර ජලයේ බවට පත් වෙනවා. ඒ වගේ තමයි කීවා මොන කුලේ මොන ගෝත්‍රේ මොන වාසගම මොනවා තිබුණත් ඒ ඔක්කොම පැවිදි වෙනකොට ශාක්‍ය පුත්‍රයෝ බුදුහාඳුරන්ගේ දරුවෝ වෙන ශ්‍රමණයෝ බවට පත් වෙනවා. ඒක බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්ය කාරණයක්. එහෙමනම් අපිට පේනවා ශාසනය ඇතුලේ කුල ભેද, ගෝත්‍ර ભેද, වර්ණ ભેද, ಜಾති ભેද නැහැ. ඒවා යම් තැනක තියෙනවා නම් ඒ ශාසනය නෙමෙයි. එහෙනම් අපිට පේනවා මෙන්න මේ ලක්ෂණ නිසා බුද්ධ ශාසනයේ මේ උතුම් ස්වභාවය අඳුන ගන්න නිසා බුද්ධ ශාසනයට ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ඇලුම් කරනවා ආස කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහාරාද ඔබ කිව්ව මෙහෙමත් දෙයක්.
ඒ තමයි කොයි තරං විශාල ගංගා ගලාගෙන ආවත් මහා සාගරයට මොන තරං විශාල වර්සාවල් ඇදහැලුණා සාගර ජලය අඩු බවක් වැඩි බවක් නෑ. ඒ නිසා අසුරයන් මහා සාගරයට ආසයි කියලා ඔබ කිව්වා. පහාරාද මගේ බුද්ධ ශාසනෙත් ඔය වගේම තමයි කිව. කොයි තරන් දෙනා මේ ධර්මාර්ග වඩල රහත් වනත් මොන තරම් පිරිසක් නිර්වාණ දහතුවෙන් පිරිනිවන් පෑවත් ඒ නිර්වාණ දහතුවේ අඩු බවක් වැඩි බවක් නෑ කියව. නිවන කියන්නේ අසංකතයක් සංකතයක් නෙමෙයි නිවන කියන අසංකතයි. ඒ නිසා ඒ නිර්වාණ දහතුවය කොච්චර පිරිසක් රහත් වනත් ඒ නිර්වාණ දහතු අසංකතයි අඩු බවක් වැඩි බවක් පේන්නේ. කොච්චර වැස්සත් කොච්චර ගංගා ගැලුවත් සාගර ජලය අඩු බවක් වැඩි බවක් පේන්නේ වගේ මොන තරන් දෙනා ධර්මමාර්ග වඩලා රහත් වෙලා පිරිනිවන් පෑවත්තේ නිර්වාණ ධාතු අසංකතයි. ඒ ඇන සීමාවක් නෑ දැන් ඔන්න මේ ශාසනය රහත්වෙන්න පුළුවන් මෙච්චරයි ඔන්න දැන් සීමාව දැන් හරියාගෙනෙන්නේ. ඊට වඩානම් එහෙම එකක් නෑ. කොයි තරන් දෙනා රහත් වනත් නිර්වාණ ධාතු අසංකතයි. ඔය නිසාම භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් මගේ බුද්ධ ශාසනයට ආස කරනවා ඇලුම් කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ බලන් කොච්ච ලසන්ද කියල මේ දේශන. ඊළඟ කාරණී බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔබ කිව්වා මහා සාගරය කියන්නේ සම්පත් සාගරය. මේ මුහුදේ වටිනා මුතු මැනෙක් සක් ශිලා වෙරලුමිනි ආදී වටිනා වස්තුව තියෙනවා. ඒවා දිහා දැකලා අසුරයන් මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන කොච්චර වටිනා වස්තුවද මේ කියලා මුහොදට ඇලුම් කරනවර වටිනාකන් දැකළ. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයටත් ඔය වගේ මයිකීව. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව මගේ ශාසනයට ආස කරන්නෙත් ඔන්න ඔය හේතු නිසාමයි. මගේ බුද්ධ ශාසනය කියන්නේ සම්පත් සාගරයක් කියව. මේ බුද්ධ ශාසනයේ තියෙනව වටිනා සම්පත්. ඒ තමයි සතර සතිපට්ඨානය සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බලධර්ම සප්ත බොජ්ජංග ධර්ම ආර්යෂ්ඨානික මාර්ගය මේ ශාසනය තුළ තියෙන වටිනාම මානික්්‍ය ටික වටිනාම වස්තුව බුද්ධ ශාසනය තියෙන බෝධි පාක්ෂික කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්ම. මෙන්න මේ ධර්මයන්ගේ වටිනාකම දන්න නිසා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරනවා ආස කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදා. එතකොට බලන්න අසුරයන් දෙව්ලව ඉඳම් මුහුද දිහා දකිනකොට ඔවුන් මහා සාගරය ඇතුළේ තියෙන වටිනා වස්තුව දකිනවා මුතු තියෙනවා මැනෙක් සක්ෂිලා වෙරලුමිනි මිල කළ නොහැකි වටිනා වස්තුව. ඒවා දැකල සාගරයට ඇලුම් කරනවා බුදුරජාණන් වහන්සේ වදල මගේ බුද්ධ ශාසනය තියෙන වටිනාම මැනික් ටික වටිනා වස්තුව මානික්්‍ය තමයි සතර සතිපට්ඨාන සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංචඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජං ආර්යෂ්ඨානික මාර්ගය අපි කියනවා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම. මෙන්න මේවැ වටිනාකම දැකලා දැනගෙන අඳුනගෙන මගේ ශ්‍රාවකයෝ ශාසනයට ඇලුම් කරනවා සිත් තලවාගෙන බුද්ධ ශාසනය තුළ වාසය කරන. එහෙමනම් ඔබ ශාසනයට පැහැදුනාන ඔබ බුද්ධ ශාසනයට සිත් තලවාගෙන අවංකව ඉන්න කෙනෙක් නම් ඔබම හිතන්න ඔබ මේවා දන්නවද. ඔබ සතර සතිපට්ඨාන ගැන දැනගෙනද ශාසනයට පැහැදුනේ. සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය පංච බල මේවා නිරවුල්ල තේරුම් අරගෙන්ද ශාසනයට පැහැදුනේ. ඒවා දැනගෙන පහදිනවා කියැනෙ ශාසනය තුළ අවබෝධයෙන්ම ශාසනය තුළ පැහැදිච්ච කෙනෙක් වෙනවා. ඔන්න අන්තිමේක අටවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔබ මෙහෙම කාරණයක් කිව්වා. අසුරයන් මහා සාගරයට ආස කරනවා කියලා මහා මුහුද ඉන්න අත්භූත ශරීර ඇති ඒ සත්වයන් දැකලා. මහා මුහුද ඉන්නවා යොදුන් 100 තරං විශාල තිමි තිමංගල තිමිර පින්නල නාග අසුර ගහන්දරව කියල හඳුන්වන අමනුස්ස කොටස්. එතකොට ඒ අයගේ ශරීරවල ස්වභාව මේ තරං අත්භූතය මේ මුහුද ඉන්නවනේ කියලා මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන. කවුද අසුරය. බුදුරජාණන් වහන්සේ වදාලා
පහාරාද මගේ බුද්ධ ශාසනයත් මහානීය පුද්ගලයෝ ඉන්න. ශාසනය තුළ ඉන්නේ. ඒ අය දැකලා අනිත් අයත් බුද්ධ ශාසනයට ඇලුම් කරනවා. මේ බුද්ධ ශාසනය ඇතුළේ ඉන්න මහානීය ශ්‍රාවකයෝ දිහා දැකලා. මගේ ශාසනය තුළ ඉන්නේ මහානීය පුද්ගලයෝ තමයි සෝවාන් මාර්ගය ගමන් කරන පුද්ගලයා. සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා. සකදාගාමී මාර්ගය ගමන් කරන පුද්ගලයා. සකදාගාමී ඵලයට පත්වෙච්ච පුද්ගලයා. අනාගාමී මාර්ගය ගමන් කරන පුද්ගලයා. අනාගාමී ඵලයට පත්වෙච්ච පුද්ගලයා. අරහත් මාර්ගය ගමන් කරන කෙන රහතන් වහන්සේ. අපි කෙනවා යදිදං චත්තාරි පුරිස යුගාන යුගල 4යි. අට්ට පුරිස පුද්ගලා පුද්ගලය වසයෙන් ගත්තොත් වෙන වෙනම 8 දෙනෙක් ඉන්නවා. අන්නේ 8 දෙනාගේ වටිනාකම දැකලා හඳුනගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ඇලුම් කරන ආසකන අනේ මට මෙන්න මේ වගේ උතුම් පුද්ගලයෙක් බවට පත්වෙන්න ඇත්නං කියලා ශාසනයට ඇලුම් කරන ආස කරන. ඔන්න ඔය නිසයි කීවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරන්න ආස කරන්න. පහාරාද බොහෝම සතුටෙන් සාධු කාරදීල මේ කාරණයේ විදිහටම පිළිගත්ත. එදකොට බලන්න ඔබත් මේ දේශනාවතින අංගුත්තර නිකායි පහාරාද සූත්‍රය. බලන්න මේ දේශනාව ශෛල්‍ය පහාරාද ඇවිල්ල බුදුරජාණන් වහන්සකින් අහන්නේ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ යයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුව. පහාරාද මං උත්තරේ දෙන්න කලින් ඔබ කියන්න. අසුරයන් මහමුහුදට මහාසාගරයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ යයි කියල ඉස්සල්ල ඔබ කියන්න. බුදුරජාණන් වහන්සේ අර පහාරාද කියපු කරුණුම 8ක් ඔහු විස්තර කරන ඒ කරුණු 8ම අරගෙන බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ උපමා කරගෙන බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් පහදින හැටි බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන්ට දේශනා කරන. එනිසා පින්වතුනි ඔබත් මේ පණහන සියලු දෙන කොහේ ඉදම් බණැහවා. ඔබ පන්සලක ආරණ්‍යක කෙනෙක් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන් භික්ෂුණීන් වහන්සේ නමක් වෙන්න පුළුවන් දසසිල්මෑණි කෙනෙක් වෙන්න පුළුවන් සාමනීර ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. අඩුගානේ උපාසක උපාසිකාවක් ගිහි කෙනෙක් පැවිදිවෙන්න අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. දසසිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් පෝයට උපෝසතයක් රකිට කෙනෙක් වෙන්න පුළුවන්. ආජීවෂ්ටමක සීල සමාදන් වෙන කෙනෙක් වෙන්න පුළුවන් නිති පන්සිල් රකින කෙනෙක් වෙන්න පුළුවන්. ලෝකෙ කොහෙ හිටියත් බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් පිරිසට අයිති. එතකොට ඒ අය ඇත්තටම දැන් ඔබම තේරුම් ගන්න ඔබ ඇත්තටම බුද්ධ ශාසනයට පැහැදිච්ච කෙනෙක්ද. ඔබ මේවා හරියට අඳුනගෙනත පැහැදුනේ. මෙන්න මේ කරුණුවට ශාසනය තුළ හරියට අඳුනගත්තා නං බාහිර එක හේතු නිසා පෘතජ්ජන පුද්ගලයන්ගේ යම් යම් වැරදි හැසිරීම් වෙන්න පුළුවන් වැරදි අර්ථකතන වෙන්න පුළුව ඔවුන්ගේ අඩුපාඩුකන් දැකලා අපි පැහැදුනේ මේ අයටද කියලා සමහරු ශාසනයට අපහදින. තේරුම් ගන්න ඔබ අපහදින්නේ ඔබ ශාසනය කියන මොකක්ද කියලා දන්නේ නැති නිසා. ඔබ ශාසනය කියල දැකලා තියෙන්නේ සමහරලාට නොෙක් වැරදි ජීවිත ගත කරන ශාසනයට අදාළ නැති පුද්ගලයෝ ටිකක් වෙන්න පුළුව. හරියට ශාසනය අඳුනගන්න. බුද්ධ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිල්වතුන්ගේ ශාසනයක්. ධර්ම මේක ක්‍රමාණුකූලව නිවන කරායන වැඩ පිළිවෙල. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදා. මෙන්න මේ ශාසනය ගැන හරියට පැහැදිච්ච කෙන අර ශාසනය තියෙන වටිනාම වස්තු ටික සත්තිස් බෝධිපාක්ෂික ධර්ම හොඳින් තේරුම් ගන්න. අර ශාසනය තුළ ඉන්න මහානීය පුද්ගලයෝ බවට පත්වෙන් මාර්ග පල්ලාබී ශ්‍රාවකයන් බවට පත්වෙන් අවංක උත්සාහයක් ජීවිතය දරනු. අන්නේ අය තමයි ශාසනයට අවංකෝම ඇතුළත් වෙලා අවංකෝම ශාසනය තුළ ධර්මය තුළ දියුණුව කරායන ආර්ය ශ්‍රාවකය බවට පත්වේ. තියනිසා පිංහතුන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවද කොතන කොයි මොහොතේ අවසන් වෙයිද. බලන්න ඔබ ලෝකෙ දිහා මොනතරං විපත් දවසින් දවස මේ වසංගත තව පැත්තකින් ලෝකෙ කොහෙ හරි එක්කෝ ස්වභාවික විපතා එක්ක භූමි කම්පාවක් එක්ක කලකෝලහල එක්ක අභ්‍යන්තර යුද්ධ මොනවහරි ප්‍රශ්න මොනවා හරි ටික දවසක් යන්තන් සැනසීම හිටියොත් එක්ක වැහැල වැහල ගංවතුරක් කෙනු.
එක්කො සමහරලාට කොහේ හරි මුහුදු ගොඩ ගැලීම එක්ක භූමිකම්පාවක් ගෙවල් ටිකක් හරි කඩාගෙන වැටෙන එක්කො වසංගතයක් පැතිල්ලා යන මිනිස්සු හිතාගෙන දැන්නම් අපි බේරුණානේ අපේ රටට නෑ නොසිතන විදිහට පැතිරිලා යන ලෝකයේ පුරාම මේ වගේ විපත් ව්‍යසන බහුල වෙවී යන කාලයක් ඒ නිසා පින්වතුනි අප්‍රමාදීවෙන් අප්‍රමාදීව ගුණධර්ම වඩන් අපිට ධර්මය දියුණු කරලා ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්ව මේක දුකක් ඉපදීමම දුකක් ලෙඩවීම දුකක් වයසට යාම දුකක් ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රියන් එක එකතුවීම දුකක් මරණය දුකක් කැමතිදේ නොලැබීම දුකක් සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස මේ ඔක්කොම දුක් ගොඩක් නැත්නම් මේක ඉන්නවන කවුද මේකෙන් ගැලවෙන්නේ මේක සැපයක් තියෙනවනම් කවුද මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන්න මේ ලෝකේම දුක මත පිහිටලා තියෙන් මේ ලෝකේ තුළම විමස අපි කොච්චර සැපයි කියලා අල්ලගන්න උත්සාහ කරත් ලෝකෙ පුරාම විමසල බලනකොට තියෙන්නේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය වෙනස්වීම හැමදීම වෙනස් වෙලා යනු. එනි සාප්‍රමාදීව මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර. අපි දන්නේ නෑ ජීවිතය කවද අවසන් වෙයි හැම්ම දේම වෙනස් වෙන. අද හිනා වෙලා ඉන්න කෙනා හෙට අඩන්නවෙන්. අද කකුල් දෙකින් ඇවිදගෙන යන කෙනා හෙට එක්තැන් වෙන්න පුළුවන්. අද දුවගෙන ගිය කෙනා හෙට රෝධපුටුවට වැටෙන්න්න පුළුවන්. අද හොඳට හිනා වෙලා කතා කරන්න කෙනා හෙට කතා කරගන්න බැරුව ගොළු වෙච්ච කෙනෙක් වෙන්න පුළුව. ඇඳෙන් එක් තැන් වෙච් උදේ නැකිටිනකොට මිනිස්වෙක් වන්සභාග හැදිලා එක තැන් වෙලා එක්කො නහරක් පුපුරලා කල්පනාව නැති වෙලා මේ හොඳට නුවනින් බුද්ධියෙන් වැඩ කරන මිනිස්සු කාලෙකදි බලන්නකොට මානසික රෝගීන් වෙලා පිස්සු හැදිලා ජීවිතය අවුල් වෙලා මහා ආස් අවුරුදු ගණන් කැපවෙලා ගොඩනගපු ව්‍යාපාර එක රැයෙන් කඩාගෙන වැටෙනවා. ජීවිත එක රැයෙන් නැති වෙනවා. මේ ධර්මතාවේ ලෝක සභාවේ තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න මහන්සිගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව මේ ධර්ම දේශනාව ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරනවා. පිංහතුනේ ධර්මශ්‍රවනයෙන් රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. විශේෂෙන් අද මේ උතුම් ධර්මදානමය පින්ක මේ පින්බර දායකත්ති ධර්මයෙන් කටයුතු කරන්නට යෙදුනේ ලලනි පල්ලියගුරු මහත්මිය විසින් එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වනේ හම්බන්තොට කොහොලන් කළ පදිංචිව සිටින වයසවුරුදු 92ක් වන එච්චෙල් සුමනාවතී තම මෑණියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන ඒ ආශිර්වාද ප්‍රාර්ථනයක් කුවේට් සුසර ටීවී අධිපති චතුර සමන්ත හපුතන්ටි මහත්මාගේ බිරිඳ රෝගාතුරෝ සිටින නිසා ඒ බිරිඳට නිලු සොහිසා මහත්මියට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කෙනුතු ආශිර්වාද ප්‍රාර්ථනයක් රසික කුමාරිගේ පියාණන් නියගොස් මාස දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ පියාණන්ටත් ඒ ලයිනල් ජයවර්ධන පියාණන් ඇතුළු සියලු ඥාතීන්ට පරම්පරාගත සංසාරගත මියගේ සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒවගේ මම්මා දේවි කෞශල්ලයා මහත්මියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම ඉන්ද්‍රාණි කුසුම් මහත්මියට ඒ දරුවන් ඉශාරා මාධවී සතේච් මදුරංග ලහිරු චානක කියන දරුවන් හැම දෙනාටමත් පවුලල සුජීවත්ව ඉන්න හැම දෙනාටම රීටා මිගරට් අම්මා ඇතුළු ඒ පවුලේ ඒ තාත්තා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණා. ඒවගේම නන්දාරන්මඩල මෑනියන් තාත්තා සරත් ප්‍රේම චන්ද්‍ර වීර සිංහ කියන අයට පින් අනුමෝදන් කිරීමත් අරමුණු අතර සඳහන් වෙනවා. එහෙමනම් කල්පනා කරගන්න පවුල්වල සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා. ඒ හැම දෙනාටම දීර්ඝායු සම්පත්තිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ඒ වගේම ලලනි පල්ලියගුරු මහත්මිය එතුමියටත් එතුමියගේ ඥාති හිතමිත්‍රාදීන් සෑම සියලු දෙනාට මත උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියෙන ප්‍රාර්ථනාවත් බණඇසූ ලක්වාසී ලොවාසී හැම දෙනාට ආශිර්වාද කිරීමත් කළම් ටෙලිවිෂන් මේ සඳහම් විකාශය කාරි මණ්ඩලේ හැම දෙනාටමත්
ධර්මශ්‍රවනය කන ලක්වාසී ලෝවාසි ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුව පත්තේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණ.